දෙතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් ඊ타ම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සැනසීමේ බලාපොරොත්තුවත් ඇතිව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් හේතු වීමෙන් එලෙසින්ම මුදුන්පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ අපේ ජාතක පාළියෙහි සඳහන් වන භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ජාතක කතාවක්. මේ ජාතක කතාව හඳුන්වලා තියෙන්නේ මහා තුණ්ඩිල ජාතකය කියලා. අපේ බුදුරජාණන් වහන්සේ මේ ජාතක කතාව දේශනා කොට වදාළේ මොන වාගේ කාරණාවක් නිසාද? කෙටියෙන් සිහිපත් කළොත් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ එක භික්ෂුන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ මරණය කියන වචනයට දැක්වේ පුදුම බයක්. මරණය කියන කාරණාවට පුදුමාකාර විදියට බයයි. කොයිතරම් බයයිද කියලා කියනවා නම් මේ ගහක අත්තක් හෙලවෙනකොටත් බය වෙනවා. සතෙක් සිව්පාවෙක් කෑ ගහනකොටත් බය වෙනවා. ගස්වල දිරාපු කෝටු කෑලි නටු කෑලි බිමට කඩාගෙන වැටෙන හඬට පවා උන්වහන්සේ දක්වන්නේ පුදුමාකාර බයයි. ඉතින් එක දවසක් දහම් සභාවට රැස් වුණ භික්ෂූන් වහන්සේලා උන්වහන්සේලා කතාව මේ අහවල් භික්ෂූන් වහන්සේ මේ පුදුම බයක් නිතියේ මරණය ගැන. මරණය හැමෝටම ਸਰව සාධාරණයි. මේ ජීවිතය ඊටාම අනිත්‍යයි. මේක මරණයෙන්නේ කෙරවල වෙන්නේ. ඉතින් මේ භික්ෂුව ඒ මරණය සම්බන්ධයෙන් මෙච්චර බයක් දක්වන්නේ මොකටද කියලා මේ භික්ෂුන් වහන්සේලා කතාව. ඉතින් බුදුරජාණන් වහන්සේ ධම්සභාවට වැඩලා භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි මම දැන් දහම් සභාවට වඩින්න කලින් මොන වගේ සාකච්ඡාවක්ද කර කර හිටියේ? එතකොට අර භික්ෂුන් වහන්සේලා මේ කතාව බුදුරජාණන් වහන්සේට මතක් කළා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මහණෙනි ඔය භික්ෂුව මරණයට බය වුණේ අද විතරක් නෙමෙයි. පෙරත් මරණයට බය වුණා. හැබැයි ඒ පෙර මරණයට බය වෙන කාලෙත් ওই භික්ෂුවගේ බය නැති කරලා රැකගත්තේ මම. නමුත් මෙදත් ආපහු මටම සිද්ධ වෙලා තියෙනවා උන්වහන්සේගේ බය නැති කරලා ආරක්ෂා කරගන්න. කියන කාරණාව දැක්වුවහම අනික් භික්ෂූන් වහන්සේලා ඉල්ලීමක් කළා අනේ ස්වාමීනි මේ අතීත කතාව අපිට දේශනා කරන්න කියලා. ආන්ගේ ඉල්ලීමට අනුව තමයි මහා තුණ්ඩිල ජාතක කතාව දේශනා කොට වදාළේ. මහා බෝසතාණන් වහන්සේ ලෝතුරා බුද්ධත්වයේ උදෙසා පාරමී පුරාගෙන එන කාලේ මොනතරම් ආශ්චර්යමත්
ශ්‍රේෂ්ඨ චරිතයන් නිරූපණය කළාද කියන බව මේ ජාතක කතාවත් අපිට මනාව පිළිබිඹු කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි බොහොම ඈත අතීතයේ බරණැස් නුවර එක්තරා දුප්පත් කාන්තාවක් කපු හේනකට ගිහිල්ලා කපු නෙලලා කූඩයක් පුරවගෙන රැයින් රෑවෙන්න ලං වෙලා හැරමිටියකුත් බිම ඇන ඇන අනික් අතින් කපු කූඩේ අල්ලගෙන කැලෑව හරහා වැටිලා තියෙන අඩිපාර දිගේ ගෙදර යනවා. ඒ පාරයිනේ තිබුණා වලක්. මේ වලේ ඊරියක් පැටවු දාලා. පැටවු දෙන්නෙක් තමයි ඉන්නේ. ඉතින් අර හැරමිටිය බිම අනින සද්දෙට ඊරි බය වුණා. මේ පොළොවට කන තියාගෙන නිදාගෙන ඉන්නකොට මේ පොළොවට හැරමිටිය අයින සද්දෙ මහ ලොකුවට ඇහෙනවා. ඉතින් ඊරි බය වෙලා එක පාරම පැනලා දීවා. එතකොට අර මහලු කාන්තාව බැලුවා මේ ඊරියක් පැනලා දීවා එතන තව කවුරුවත් ඉන්නවද? එතකොට දැක පැටවු දෙන්නෙක් ඉන්නවා. ඒ පැටවු දෙන්න අරගෙන කපු කුඩේ උඩින් තියාගත්තා. තියාගෙන ගෙදර අරන් ගියා. මහ බෝසතාණන් වහන්සේ පාරමිතා පුරාගෙන ඉන සංසාර ගමනේ සියලු සත්වයන්ටම අද වගේ මේදත් අනුකම්පා කළා. තිරිසන් සත්වයන්ට අනුකම්පා පිණිස තිරිසන් අපායේ ඉපදිච්ච වාර බොහොමයක් ධර්මයේ සඳහන් කරලා තියෙනවා. ඉතින් මේකත් ඊරියකගේ බඩේ පිළිසිඳගත් තවත් ආත්මයක් ගැන කියන කතාව. නමුත් ඌරෝ කියලා කියන්නේ හුඟක් දෙනා පිළිකුල් කරන සත්තු. නමුත් පින්නතුනි දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාදමූලයේ අතට ලැබිච්ච නිවන අත්හැරලා මේ සංසාරයට බැහැගත්තේ මේ වාගේ ආත්මවල ඉපදෙන්න සිද්ධ වෙන බව ඊටාම හොඳින් දැනගෙන. නමුත් කාගේ කුසේද කුමන ආත්මයකද උපදින්නේ කියන කාරණාව නෙමෙයි බෝසතාණන් වහන්සේට වටින්නේ. ලෞතුරා බුද්ධ රාජ්‍ය ලබාගෙන සංසාර සාගරයේ දුක් විඳින අහිංසක සත්වයින් මේ සංසාරයෙන් එතර කරවීම තමයි මූලික අභිලාෂය. ඒ අභිමතාර්ථය මුදුන්පත් කර ගැනීම සඳහා තමන් කොයි තරම් දුක් විඳිය යුතුද ඒ සියල්ලම ඉවසන එක මහබෝසත්වරුන්ගේ අරමුණයි. ඉතින් එහෙම තවත් එක අවස්ථාවක් මේක. ඉතින් මේ ඌරු පැටවු දෙන්න අරන් ගියා. අර කාන්තාවටත් දරුවෝ හිටියේ නෑ. ඇය ලොකු ඌරු පැටියට නමක් තිබ්බා මහ තුණ්ඩිල කියලා. පොඩු ඌරු පැටියට නමක් තිබ්බා චූල තුණ්ඩිල කියලා. මේගොල්ලන්ට කෑමට හම්බ වෙනවා බත්, කැඳ වර්ග, රොටි ಜಾති මේ වගේ නොයේක් දේවල් කෑමට ලැබෙනවා. දරුවෝ දෙන්නෙකුට යම්සේ සලකනවද මේ ඌරු පැටවු දෙන්නට ඒ විදිහට සලකනවා. ඉතින් හොඳ ප්‍රණීත ආහාර ලැබෙන නිසා ඔවුන් දෙන්නත් ඊටාම කෙටි කාලයකින් හොඳ පුෂ්ටිමත් උසමහත සත්තු දෙන්නෙක් බවට පත් වුණා. ඉතින් මෙහෙම කාලේ ගෙවිලා යනකොට ඒ නගරේ සැනකෙලියක් තියෙනවා. අවුරුද්දකට සැරයක් විතර නගරේ පවත්වන සැනකෙලියක්. එදාට සියලු දෙනාම ඒ සැනකෙලියට එකතු වෙනවා. දවස් 7ක් එක දිගටම මේ සැනකෙලිය පවතිනවා. කඩසාප්පු පවා ඔක්කොම වහනවා. ඉතින් කඩසාප්පු ඇරලා තිබ්බොත් කඩසාප්පු හිමියන්ට සැනකෙලියට යන්න බෑනේ. ඒ හින්දා ඒ කාලේට හැමෝම කල් වේලාසරින් බඩු මුට්ටු අරගෙන ගෙවල් වල තියාගෙන කඩසාප්පු පවා වහලා හැමෝම සතුටු වෙන කාලේ. ඉතින් මේ කාලේ මේ ප්‍රදේශයේ ජීවත් වෙච්ච තරුණයෝ 30 දෙනෙක් එකතු වෙලා අපි මොනවද කරන්නේ සැනකෙලියට? ඔවුන් තීරණය කළා අපි හොඳට රාබමු කියලා. සතුටු වෙන කාලේනේ. අපි හොඳට රාබමු. ඉතින් නිකම්ම රාබුණ එක වටින්නේ නැහැ. හින්දා හොඳට මස් තියෙන්න ඕනේ.
නිසා ඒගොල්ලෝ කඩසාප්පු ඇරලා තියෙන වෙලාව හොඳට මසුත් ගත්තා. හැබැයි ඉතින් දවස් කීපයක් යනකොට මස් ටික ඉවර වුණා. දැන් මස් නෑ. කඩෙන් ගන්නත් බෑ. මරණ මිනිස්සුත් නෑ. දැන් කොහෙන්ද මස්? මස් නැත්තම් මේ රාබීමෙන් ඇති වැඩකුත් නෑ. එහෙම හිතලා මස් හොය යනකොට එක පුද්ගලයෙක් සඳහන් කළා ඔන්න ඔය වීදියේ මෙන්න මෙහෙම ගෙදරක් තියෙනවා. ඒ ගෙදර නම් ඉන්නවා හොඳ ඌරෝ දෙන්නෙක්. සල්ලි දීලා ඉල්ලුවොත් නොදෙන එකක් නෑ කියලා. මේ 30 දෙනාම ඒ ගෙදර ගියා. ඒ ගෙදර කාන්තාවට කතා කරලා ඌරෙක් ඉල්ලුවා. ඇය අහනවා දරුවෝ විකුණගෙන කන අම්මලා ඉන්න බව දන්නවද කියලා. මව්පියෝ කවදාවත් දරුවෝ විකුණන්නේ නෑ. ඒ දෙන්න මගේ දරුවෝ. මං දරුවෝ විකුණගෙන කන්නේ නෑ කියලා. ඉතින් මේගොල්ලොත් උත්සාහය අතහරින්නේ නෑ. ඇයත් ඌරු පැටව දෙන්නෙත් නෑ. නමුත් අන්තිමට මේ පිරිස සමත් වෙනවා අර කාන්තාවට රාපවන්නේ. දැන් හොඳට මත් වෙලා. වෙරි වුණාට පස්සේ යකින් අහනවා දෙන්න බෑද ඌරෙක් කියලා. සල්ලි දෙන්න අහන්නේ මුදල් දීලා ඌරෙක් ගන්න. ආන් ඒ වෙලාවේ කියනවා මහ තුන්ඩිල නම් කීයටවත් දෙන්නේ නැහැ. චූල තුන්ඩිල ඕන්නම් දෙන්න. අර ගොල්ලෝ කැමති. දැන් කොහෙද ඒගොල්ලෝ ඉන්නේ කොහොමද ඒගොල්ලෝ අල්ලන්නේ? කාන්තාව සඳහන් කළා මෙන්න මේ පේන වනලැහැවේ තමයි එදෙන ඉන්නේ. අල්ලගන්න නම් ඒගොල්ලන්ට කෑම දෙන්න ඕනේ. කෑමට අඬ ගහපු ගමන් දුවගෙන එනවා. ඒ එනකොට අල්ලගන්න කියලා කිව්වා. දැන් කෑම නෑ. ඊට පස්සේ ගිහිල්ලා කෑම ගේන්න කිව්වා. අර දූර්තයෝ ගිහිල්ලා කෑම ගෙනාවා. අර කාන්තාව කෑමක ගෙනහිල්ලා හැමදාම ඌරන්ට කෑම දෙන්න තැනට කෑම දාලා පුතේ චූල තුන්ඩිල කියලා අඬ ගැහුවා. හැබැයි ඒක චූලි තුන්ඩිලට ඇහුනේ නෑ මහ තුන්ඩිලට ඇහුණා. දැන් දූර්තයෝ 30 දෙනා මදු 30ක් අරගෙන ඌරා දුවගෙන එන පාර දෙපැත්තේ ඉන්නවා. මද්දාතිය තියාගෙන. අර කාන්තාව කෑම එක ගාව ඉන්නවා. මහ තුන්ඩිල කල්පනා කරනවා මේ ගෙදර අපි දෙන්න හැදෙන එදා මෙදා කාලය තුල අපේ අම්මා කවදාවත් මල්ලිට අඬ ගැහුවේ නැහැ. අඬ ගැහුවොත් අඬ ගහන්නේ මටම තමයි. ඕනෑම දෙයකට අඬ ගහන්නේ මට. නමුත් අද මට අඬ නොගහා මල්ලිට අඬ ගහනවා කියන එක ඒ තරම් සුබ ලකුණක් නෙමෙයි. මේක අසුබ ප්‍රකාශයක්. අසුබ ලකුණක්. නමුත් කමක් නැහැ කියලා චූල තුන්ඩිලට කතා කරලා කියනවා මල්ලියේ අපේ අම්මා අඬ ගහනවා. ඔබ ගිහිල්ලා බලලා වරෙන් අම්මා දෙපාරක් අඬ ගහනකන් ඉන්න එක හොඳ නෑ. නරකයි ඒක. ඉතින් මෙන්න මේ වාගේ තැන්වල නතර වෙලා විස්තර කරන්න ගොඩක් කරුණු තියෙනවා. අපේ අම්මා දෙපාරක් අඬ ගහනකන් ඉන්න එක නරකයි. ඒ කියන්නේ අම්මා තාත්තා දරුවෙකුට අඬ ගහනකොට ඇහෙනවා නම් ළඟපාත ඉන්නවා නම් කතා නොකර ඉන්න හොඳ නෑ. ඇහුනොත් කතා කරන්නම ඕනේ. අනික මව්පියොත් එක කටයුතු කරනකොට සාමාන්‍ය වෙලාවට මව්පියන්ට පෙනෙන මානේ ඇහෙන මානේ ඉන්න ඕනේ. ඉතින් දීර්ඝව සාකච්ඡා කරන්න පුළුවන් තැනක්. පෙස්සන්තර ජාතක කතාව. දරුවෝ දෙන්න ජූතක බමුණට දෙන්න ලෑස්ති වෙනකොට දුවගෙන ගිහිල්ලා පොකුණට පැන්නනේ අපේ අම්මා එන තාක්කල් ගොඩ වෙන්නේ කියලා. නමුත් වෙස්සන්තර රජුරුව කුටිය පිටිපස්සට ඇවිල්ලා පුතේ ජාලිය කියලා එකපාරයි යන්න ගිහින්. ජාලිය කුමාරයා කල්පනා කරන්නේ මගේ තාත්තා මට නම කියලා දෙපාරක් අඬ ගහනකම් මම නිහඬව ඉන්න එක මං වාගේ පුතෙකුට ගැලපෙන්නේ නැති වැඩක්. ජූතක බමුණට නෙමෙයි මරන්න අඬ ගැහුවත් තාත්තා දෙවනි පාර අඬ ගහන්න ඉස්සලා යන්න ඕනේ කියලා නැගිටලා එනවා. ඉතින් දුවේ පුතේ නංගි කෝ කියලා ඇහුවා. දැන් කොහොමද දෙන්නනේ යන්නේ? ඒ හින්දා ඉතින් මම යන්නම් නංගිවත් හිටපුවා වේ.
කියලා ඉතින් බොරු කියන්නෙත් නෑ කොහොමද. උපායක් අට අනුව කියනවා තාත්තේ මුවෝ දෙන්නෙක් එක තැනක ඉන්නකොට කොටියෙක් පැන්නොත් එතෙන්ට ඒ මුවෝ දෙන්න කතා වෙන්නේ නෑනේ. උඹ ඔහාට දුවපන් මම මෙහාට දුවන්නම් එහෙම කතාවක් නෑනේ. ජීවිතේ බේරගන්න හැරිච්ච අතේ දුවනවනේ. ඉතින් තාත්තේ අපේ අම්මා නැති වෙලාවේ අපි දෙන්න ජූතක බමුණට දෙන්නයි දෙන්නේ යන්නේ කියලා දැනගත්තාම අම්මා එනකන් දුවගෙන ගිහිල්ලා හැංගුණා. කියනවා මිසක් නංගිත් පොකුණේ ඉන්නවා කියලා කියන්නේ නැහැ. නමුත් දුවේ ක්‍රිෂ්ණ ජිනා කියලා අඬ ගහපුවාම ඈත් කල්පනා කළේ තාත්තා දෙපාරක් අඬ ගහනකන් ඉන්න එක මං වාගේ දුවේකට වටින්නේ නැහැ කියලා. මොකද මහා කල්ප ලක්ෂේ පාරමිතා පුරපු උත්තමයෝ දෙන්නෙක් මේ ඉන්නේ. දරුවෝ දෙන්න හැටියට. රාහුල කුමාරයයි අපේ ශාසනයේ උත්පලවන්නා රහත් මෙහෙණින් වහන්සේ. මේ දරුවෝ දෙන්න හැටියට එදා ඉන්නේ. එතකොට තවත් කාරණාවක් මතක් කර හැකි අපේ ආනන්දයන් වහන්සේ. ලෞතර බුදුරජාණන් වහන්සේ කුටියට වැඩියහම ආනන්ද හාමුදුරුවෝ හැමදාම කුටිය වටේට ඇවිදිනවා. දඬුවට පහන් දල්වනවා. කුටිය වටේ මිදුල් අමදිනවා. ඇයි මේ නිදි මරාගෙන මේ වැඩ කරන්නේ? භාග්‍යතුන් වහන්සේ මට අඬ ගැහිම සඳහා දෙවරක් වෙහෙස නොවිය යුතුයි. භාග්‍යතුන් වහන්සේ යම්සේ මොහොතකද කතා කරන්නේ එක හඬින්ම මට ඇහෙන්න ඕන නිසායි ළඟ ඉන්නේ. මේ උතුමන්ගේ හැටි. ඉතින් මේ වෙලාවේ සඳහන් කරනවා මල්ලී අම්මා දෙපාරක් අඬ ගහනකන් හිටියොත් නරකයි. ගිහිල්ලා බලලා එන්න. චූල තුණ්ඩිලා දුවගෙන එනවා ගෙදර. මගට එනකොට එක පාරම නතර වුණා. ඇයි ඔහු දැක්කා. පිඟානේ බත් තියෙනවා. අම්මා ළඟ ඉන්නවා. 30 දෙනෙක්ම මදු අතේ තියාගෙන ඉන්නවා. ඒ පයින්ම ආපහු හැරුණා. මහතුණ්ඩිල ඉන්න තැනටම දීවා. දැන් ගැහෙනවා, වෙවුලනවා. කැරකි රින්ගන්න තැනක් හොයනවා. හැංගෙන්න තැනක්. ටික වෙලාවක් බලාගෙන ඉඳලා මහතුණ්ඩිල කතා කළා. මල්ලි උඹ බය වෙලාද? හැංගෙන්න තැන් හොයනවද කියලා ඇහුවා. සඳහන් කළා අම්මා අඬ ගැහුවා. පිඟානට බත් දාලා තියෙනවා. අද මට කණ්ඩ දෙන්න නෙමෙයි අඬ ගහලා තියෙන්නේ. අද මාව කණ්ඩයි අඬ ගහලා තියෙන්නේ. අද එතන අමුතුම දානයක් දෙන්න හදන්නේ. කියලා කාරණාව කියහම මහතුණ්ඩිල කියනවා ඇය යම් දවසක අපි දෙන්න අරගෙන ඇවිල්ලා හැදුවේ යම් බලාපොරොත්තුවක් හිතේ තියාගෙනද අද ඒ බලාපොරොත්තුව මුදුන්පත් වෙන දවසයි. ඌරු කුලේ ඉපදිච්ච උඹයි මමයි. මිනිස්සුන්ගේ බඩ පිරවීම සඳහා ඉපදුනා මිසක් අපිට මේ තිරිසන් ආත්මේ වෙන සරණක් නැහැ. නමුත් මලේ උඹ බයයිද? උඹ හැංගෙන්නද ඔය තැන් හොයන්නේ? උඹ බයයි නම් හැංගෙන්න තැනක් හොයනවා නම් මං කියන විදිහට වැඩ කරන්න කියනවා. මොකද්ද කියන විදිහ? දසපාරමිතා ආවර්ජනය කරලා ප්‍රබුද්ධ ලීලාවෙන් මහතුණ්ඩිල මල්ලිට කියනවා මැරෙන්න බයයි නම් දුවගෙන ගිහිල්ලා මඩ නැති විලකට බැහැපන් කියලා. මඩ නැති විලකට බැහැලා දාඩිය කුණු ඔක්කොම හොදගන්න කියනවා. මෙතෙක් ගත තැවරිලා තියෙන දේවල් හොදලා දාලා අලුත් විලවුන් තවර ගන්න කියනවා. කවදාවත් නොමියෙන සුවඳකින් සුවඳවත් වෙන්න කියනවා. මෙන්න මේ ප්‍රකාශය 12 යොදුනක් සිසාරා මුළු බරණැස් රාජ්‍ය පුරාම පැතිරිලා ගියා. යුව රජවරු, මහ රජවරු, මැති ඇමතිවරු සියලු දෙනාට ඇහුණා. හැමෝම මාලිගාවල් වලින් එළියට බැස්සා. හඬ ආපු පැත්ත හොයාගෙන ගියා. මේ වනල හැබේ ඇවිල්ලා සියලුම පඳුරු ගලවලා සුද්ධ කරලා සුදු වෙලිය තුරුවා. ඒක බලාගෙන හිටපු අර 30 දෙනාටත් කාන්තාවටත් වෙරි හිඳුණා. රජවරු, යුව රජවරු බිම වාඩි වුණා.
ඌරෝ දෙන්න ළඟ ඉන්නවා. චූලතුණ්ඩිල කල්පනා කරනවා මගේ සහෝදරයා අද පුදුම කතාවක් කියනවා. ඉතින් මේ හඬ කොහොම හඬක්ද කියන එක විස්තර කරන්න පින්නතුනේ අපිට තේරෙන්නේ නැහැ. රජවරු යුව රජවරු ළඟට කැඳ ගන්න තරම් හඬ. හැබැයි කෙනෙකුට ඕන තරම් තර්ක විතර්ක ගොඩනගන්න පුළුවන් කරුණු. නමුත් අපි අමතක කරන්න හොඳ නැහැ. ඌරු ආත්මයක ඉපදිලා ඉන්නේ. මහා කල්ප අසංඛ්‍ය 4.1 පාරමිතා පුරාගෙන යන ගමනේ මහ බෝසතාණන් වහන්සේ. තිරිසං ආත්මික නමුත් උපදින්නේ තිරිසං සත්තුන්ගේ යහපත පිණිස විතරක් නෙමෙයි. බොහෝ දෙනාගේ යහපත පිණිස. මත්ස්‍ය ජාතකයේ සඳහන් කරනවා මාළුවෙක් වෙලා ඉපදිලා කරපු සත්‍යක්‍රියාව. වට්ටක ජාතකයේ සඳහන් කරනවා වටුවෙක් වෙලා ඉපදිලා කරපු සත්‍යක්‍රියාව. කල්පය පවතින තාක්කල් ලැබුගින්නට එරෙහිව ඒ සත්‍යක්‍රියාව කරපු තැන කප පවතින තාක්කල් දවන්න සමත් ගින්නක් මේ ලෝකේ නැහැ කියලා සඳහන් කරන්නේ. අදත් එතන දවන්න බෑ එහෙනම්. අනාගතයටත් බෑ. ඒ තිරිසං ආත්මවල ඉපදිලා කරපු සත්‍යක්‍රියාවල්. ඉතින් ශ්‍රද්ධාවන්තයෙක් ශ්‍රද්ධාවෙන් මේ කරුණු දරනවා මිසක් තර්ක විතර්ක වලින් ගෝචර කරගන්න පුළුවන් ධමයක් නෙමෙයි බුදුදහම කියන්නේ. ශ්‍රද්ධාව ප්‍රඥාව පෙරදරි කරගෙන යා යුතු ගමනක් තියෙන්නේ. ඉතින් ඊට පස්සේ තකර පිරිසත් රැස් වෙලා චූලතුණ්ඩිල අහනවා සහෝදරයාණෙනි මේ ඌරු ජාතියේ ඉපදිච්ච අපි කවද්ද නෑවි? ඌරෝ කවද්ද දාඩිය හේදුවේ? ඌරෝ හැමදාම තවරගත්තේ මඩ මිසක් මඩ හොදලා කොහෙන්ද විලවුන් තැවරුවේ? මොකද්ද මේ කියන කතාව මට තේරෙන්නේ නැහැ කියලා. මහතුණ්ඩිල නැවත වතාවක් කියනවා මඩ නැති විල කියලා මම කියන්නේ ධර්මයට. මඩ නැති විලකට බැහැපන් කියලා කියන්නේ ධර්මයට බැහැගනින් කියලා. දාඩියකුණු හොදලා දාපන් කියලා කිව්වා. එහෙනම් මෙතෙක් තැවරිච්ච දේවල් මොනවද? ඌරු හැමදාම තවරගත්තේ මඩ. රාග, ද්වේෂ, මෝහ, මාන, දිට්ඨි, අවිද්‍යාව මේ කෙලෙස් මඩ හොදලා ඇරපන් කියලා මේ කියන්නේ. මේ මැරෙන්න බයයි නං. සංසාරයෙන් එතරට යන්න ඕනේ මැරෙනවට බයයි නං. ඒ නිවන් දැක්ක කෙනානේ මැරෙන්නේ නැත්තේ. අමරණීයත්වයටපත් වෙනවා කියන්නේ ඒකනේ. ඒ අමරණීයත්වය හොයාගෙන යන්න ඕනේ මැරෙන්න බයයි නං. ඉතින් ඒකට යන ගමන ගැන මේ කියන්නේ. මඩ නැති විලකට බහින්න ඕනේ. දාඩියකුණු හොද ගන්න ඕනේ. නිතර තැවරෙන දාඩියකුණු මඩ කියලා කියන්නේ මේ කෙලස් මඩ. නොමියෙන සුවඳක් තවර ගන්න කියලා කිව්වා. ආනන්දයන් වහන්සේ එක දවසක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි දෑසමන් බෝලිද්ද තුවරලා රත් හඳුන් මේ වාගේ දේවල් වල සුවඳ හැමදාම යටි සුළඟටම හමල යනවා. මේ ලෝකේ තියෙන උසස්ම සුවඳ වර්ග හමන්නේ යටි සුළඟට විතරයි. නමුත් ස්වාමීනි උඩට යටට දිගට හරහට හමන සුවඳක් ලෝකේ නැද්ද කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා තියෙනවා ආනන්ද. ටිකක් නෙමෙයි උඩින් අකනිටා බඹලෝ දක්වාම හමාගෙන යන හරහට සීමාවක් නැතුව හමන සුවඳක් මේ ලෝකේ තියෙනවා. මොකද්ද ස්වාමීනි ඒ සුවඳ? ආනන්ද ඒකට තමයි මම කියන්නේ සිල් සුවඳ කියලා. උඩින් අකනිටා බඹලෝ දක්වාම හමනවා සිල් සුවඳ. එතකොට එහෙනම් පැහැදිලි කරලා දෙනවා මඩ නැති විල. ඒක තමයි මල්ලියේ ධර්මය. එතකොට ධර්මය කියලා කියහම මෙතන පටන් ගන්නවා පන්සිල් වලින්. අපිට ආරක්ෂා කරගන්න දේශනා කොට වදාළ නිත්‍ය වූ සීලයේ පන්සිල්. එහෙමනම් මේ සංසාරයෙන් එතර වෙන්න යන පුද්ගලෙක් සුගතියෙන් සුගතියට ගිහිල්ලා පින් කරගන්න බලාපොරොත්තු වෙන පුද්ගලෙක් තමන් තුළ තිබිය යුතු නිත්‍ය වූ සීලයක් තියෙනවා. ඒක තමයි පන්සිල්. යටත් පිරිසෙන් පන්සිල් අපි ගාව තියෙන්න ඕනේ. පන්සිල් රැකිය යුත්තේ බෞද්ධ අය විතරද?
බුදුරජාණන් වහන්සේ මහා කල්ප අසංඛ්‍ය 4,01,000ක් සංසාරේ සැරිසැරුවේ අතට ලැබිච්ච නිවන කෝටි ප්‍රකෝටි ගණන් වාර අත්හැරියේ මේ ලෝක ජනගහණයෙන් ඊටාම ස්වල්ප පිරිසක් ධර්මයෙන් පෝෂණය කරන්න නෙමෙයි. පොඩි බෞද්ධ පිරිසක් හදන්න නෙමෙයි. සකල ලෝක සත්වයාම සංසාරයෙන් එතර කරන්න. යමෙක් ප්‍රාණඝාත කරන්නේද ඔහු බෞද්ධයෙක්ද අබෞද්ධ කෙනෙක්ද නිරේට යන්න බාධාවක්ද? බෞද්ධ කෙනෙක් කළත් වෙනත් ආගමක කෙනෙක් කළත් කිනම් ජාතියක කෙනෙක් කළත් ප්‍රාණඝාතය පොදුවේ සියලු දෙනාම නිරේට ගෙනියන අකුසල කර්මය. ඒ අකුසලයේ ලෝක ධාතුවේ සියලු දෙනාටම ਸਰව සාධාරණයි. සමහර කට්ටිය ওই නිරේ ගැන සතර අපාය ගැන කියහම හිතාගෙන ඉන්නේ මේ බෞද්ධයෝ විතරයි අපාය යන්නේ කියලා. සමහර අය කතා කරලා අහලත් තියෙනවා මේ අනිත් ආගම් වල කට්ටිය පව් කෙරුවට අපායට යන්නේ නැහැ නේද කියලා. ඉතින් එන හරිය ලේසියිනේ බෞද්ධකම අතහැරලා ගියා නම් ඕන තරම් පව් කරගන්න තිබ්බා. එහෙම එකක් නෑ පින්නතුනි. පන්සිල් කියලා කියන්නේ ලෝකවද්‍ය ශික්ෂාපද. ධර්මදේශනාවල් වලින් මොනවද ලෝකවද්‍ය ශික්ෂාපද ඇයි කියලා අපි ඒ කරුණු පැහැදිලි කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ නෙමෙයි පන්සිල් පනවලා තියෙන්නේ. පන්සිල් කියලා කියන්නේ ලෝක විශ්ව න්‍යාය ධර්මයේ නීති පද්ධතිය. ඉතින් ඕක දන්නේ නැති අපි මේ නීති පහ කොච්චරවත් කඩනවා. නීති පහ කඩන්න අපිට දඬුවම් කරනවා. ඒ දඬුවම් කරන්න හදාපු හිරගෙවල් ටික තමයි මහ පොළොව යට 136ක් තියෙන්නේ. ලෞතර බුදුවරු මහා කරුණාවෙන් ලෝකෙ පහළ වෙලා අපිට කියලා දෙනවා මේ දඟ ගෙවල් ටික ගැනයි අපි නොදැන කඩන නීති පහ ගැනයි. පෙන්නලා කියනවා මේක කඩන්න එපා, මේ ස්වභාව ධර්මයේ නීතිය, මේක කැඩුවොත් දඬුවම් කරනවා. ඒක ලෝක වද්‍යයි කියලා කිව්වේ ඒකයි. භාග්‍යතුන් වහන්සේ නෙමෙයි පැනෙව්වේ. අපි නොදකින නොදන්න නීතිය භාග්‍යතුන් වහන්සේ අපිට පෙන්නලා දුන්නා. බුදුරජාණන් වහන්සේ පනවපු ශික්ෂාපද වෙනම තියෙනවා. ඒවට කියන්නේ ප්‍රඥප්ති වද්‍යයි කියලා. දේශනා කරනවා හැම කෙනෙක්ම අනිවාර්යයෙන්ම පන්සිල් සුරක්ෂිත කර යුතුමයි. ඒ කියන්නේ මේ නීතිය ආරක්ෂා කළ යුතුමයි. දැන් අපි වර්තමානයේ මේ ජීවත් වෙන රටේ තියෙනවනේ නීතියක්. එතකොට රට වැසියු හැටියට ඒ රටේ තියෙන නීතියට අපි ගරු කළ යුතුමනේ. එහෙනම් ස්වභාව ධර්මයාගේ නීතියට ඊට වඩා ගරු කළ යුතුයි. මොකද මේ නීතිය කැඩුවොත් සමහර හිරේ යන්න වෙනවා. කමක් නැහැ. ස්වභාව ධර්මයාගේ නීතිය කැඩුවොත් කෙලින්ම සතර මහා අපායේ අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් දුක් විඳින්න සිද්ධ වෙනවා. ආන්ගේ නීතිය සකල ලෝක සත්වයාම ගරු කරලා ආරක්ෂා කළ යුතුයි. එහෙනම් මුලින්ම කතා කරන්නේ මෙතන ධර්මයේ ගැන කියනකොට පන්සිල්. ඊළඟට දසසිල්. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් නේ යටසිල්, නවාංග උපෝසතේ, ආජීවාෂ්ටමක සීලය එහෙමව ගැන කතා කරන්නේ නැද්ද කියලා. පන්සිල් ගැන කතා කළේ ප්‍රාථමිකම සීලය. දසසිල් ගාවට යනකොට ඒ මැද්දේ තියෙනවා ඒකට අනිවාර්යෙන් අන්තර්ගතයි. ඊට පස්සේ තියෙනවා දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ හැමෝම ගරු බුහුමන් කරන වඳින උපසම්පදා සීලය. මෙවන් උතුම් සිල් පිළිබඳව කතා කරනකොට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව කතා කරනකොට මේ දේවල් වලට කියනවා මෙතන ධර්මය කියලා. මඩ නැති විල. මේක තමයි විල. එතකොට මොනවද මඩ? ධර්මයේ විල. ඒකේ මඩ නැහැ කියලා කියන්නේ ඒකේ රාගය නැහැ ධර්මයේ ඇතුලේ. ද්වේෂය නැහැ ධර්මයේ ඇතුලේ. මෝහය නැහැ, මානෙ නැහැ, මිත්‍යා දෘෂ්ටිය නැහැ. මේ ආදි වශයෙන් සඳහන් කරන මේ කෙලෙස් මඩ මොකවත් ධර්මයේ තුල නැහැ. ධර්මයේ තියෙන්නම කෙලෙස් ඉවත් කරන්න. සෝදලා පිරිසිදු කරන්න. ආන් ඒ විලට බැහැපන් කියලා කියනවා. මෙතෙක් තැවරිලා තියෙන දේවල් ඉවත් කරන්න කියන්නේ මොනවද අපේ තැවරිලා තියෙන්නේ? උපතේ ඉඳලා අද මේ වෙනකනුත් සංසාරේ කවදා හරි පටන් ගත්ත තැනක ඉඳලා අද මේ මොහොත දක්වාමත් අපි හැමදාම තවරගෙන ඉන්නේ කෙලෙස්මයි. ඒකනේ අපි තාමත් මේ එන්නේ. බුදුවරු කොච්චර ලෝකේ පහළ වුණාද?
ඒ බුදුරජාණන් වහන්සේලා මොන තරම් අපිට හම්බ වුණාද? කොයි තරම් බුදුරජාණන් වහන්සේලාගෙන් අපි බණ අහන්න ඇද්ද? නමුත් අපිට සංසාරේ කෙරවල කරන්න බැරි වුණේ මේ කෙලෙස් මඩ හොදගන්න බැරි වෙච්ච හින්දා. හැමදාම තැවරිලා තියෙන පල් වෙච්ච මේ කෙලෙස් මඩ හොදලා දාලා අලුත් විලවුන් තවර ගනින් කියලා කිව්වා. නොමියෙන සුවඳක් ගත දවට ගන්න. සිල්වත් වෙන්න කිව්වා. ආන් එහෙම සිල්වත් වුණාම තමයි සුගතියෙන් සුගතියට යන්න පුළුවන්. දැන් මේ ඌරෙක් වෙලානේ ඉන්නේ. මේ සුගතියෙන් සුගතියට යන්න පුළුවන්. මිනිසෙක් මැරුණත්, දෙවියෙක් මැරුණත්, තිරිසනෙක් මැරුණත්, මැරිච්ච කෙනාගේ ඊළඟ උපත කොයි වාගේ තැනකද කියන එක තීරණය කරන්න මේ ලෝක ධාතුවේ තියෙන එකම සාධකය තමයි සිල්. සිල් තමයි අපි උපදින තැන තීරණය කරන්නේ. සිල් ඇත්තෝ සැප සහගත තැන්වල උපදිනවා. සිල් නැත්තෝ පරම දුක්ඛිත තැන්වල ඉපදිලා අනන්ත දුක් විඳිනවා. එහෙනම් උපදින තැන තීරණය කරනවා සීලය. ඉපදිච්ච පුද්ගලයාට ලැබෙන්න ඕන දේ මොනවද කියලා තීරණය කරනවා දානය. එහෙමනම් දාන සීල කියන කාරණා දෙක ජීවිතයේ අත්‍යවශ්‍යයි. නමුත් ඉතින් දනුයි සිලුයි විතරක් රැකලා දන් දීලා සිල් රැකලා විතරක් මදි. මේ හිතත් මෙල්ල කරගන්න ඕනේ. සීලෙන් සංවර කරන්නේ කයයි වචනයයි විතරයි. සීලයට බෑනේ හිත සංවර කරන්න. හොඳට සිල් රැකගෙන ඉන්න කෙනෙකුටත් රාගසිතක් එන්න පුළුවන්නේ. ද්වේෂසිතක් එන්න පුළුවන්නේ. එතකොට සිල් කැඩුන් නැති වුණාට ඕව තමයි සිල් රැකගෙන කරන්න තියෙන පව්. දැන් පන්සිල් රැකගෙන පව් කරන්න පුළුවන්නේ. අටසිල් රැකගෙන පව් කරන්නත් පුළුවන්. අපි අටසිල් සමාදන් වෙලා ඉන්නවා අපිට තරහ එනවා. අටසිල් සිල්පද කැඩෙනවද තරහව කියලා? තරහව කියලා කැඩෙන සිල්පදයක් නෑනේ. සිල් රැකගෙන ඉන්න වෙලාවේ රාගසිතක් එනවා. නමුත් සිල් කැඩෙනවද? නමුත් ද්වේෂය අකුසලයක්. රාගය අකුසලයක්. සිල් කැඩුන්නේ නැහැ. නමුත් සිල් නොකැඩී පව් සිද්ධ වෙන හැටි. පන්සිල් රැකගෙන ඉන්න කෙනෙක් තමන්ගේ අම්මට හොඳටම දොස් කියනවා. අම්මට දොස් කියනවා තබා අම්මා දිහා ද්වේෂසිතින් බලන එකත් සංසාරේ මහලොකු අපහසුතාවයට පත් කරන අකුසලයක්. ඉතින් අම්මට බැන්න කියලා පන්සිල් කැඩෙන්නේ නෑනේ. කේලමක් කිව්වා කියලා පන්සිල් කැඩෙන්නේ නෑනේ. ඒතර මේ සිල් රැකගෙන කරන්න පුළුවන් පව් ගොඩක් තියෙනවා. ඉතින් ඒ නිසා කරුණු පැහැදිලි කරනවා. මේ උතුම් සීලේ හැම වෙලාවෙම මනාව සිහියෙන් සීලේ මතම පිහිටලා ආරක්ෂා කරන්න ඕනේ. එතකොට කයයි වචනයයි සංවර කරනවා. හිත සංවර කරගන්න නම් භාවනාවත් දියුණු කරන්න ඕනේ. භාවනාවෙන් තමයි හිත සංවර කරන්නේ. කයයි වචනයයි සීලයෙන් සංවර කරනවා. භාවනාවෙන් හිත සංවර කරනවා. හැබැයි සිල් නැති කෙනෙකුට කවදාවත් භාවනාව වැඩෙන්නේ නැහැ. සිල් රකින්නේ නැතුව භාවනා කරන්න ගියා කියලා ඒක සාර්ථක නෑ. ඒක හබල නැතුව උරු පදින්න ගියා වගේ වැඩ. එතකොට මේ කාරණා ටික මනාව සම්පූර්ණ කරගන්න ඕනේ. ඊළඟට මෙතන දේශනා කරනවා මල්ලියේ ප්‍රාණඝාත කරන්නෝ සතුටු වෙනවා. ප්‍රාණඝාතයට ලක්වන්නෝ දුක් වෙනවා. ඒක ලෝකේ හැටි. උඹ අකමැති නම් අකාලේ මැරෙන්න. උඹ අකමැති නම් පිහිපාරට කඩු පාරට. මෙන්න මේ ටික සම්පූර්ණ කරගන්න ඕනේ. ඊළඟට දේශනා කළා අඥාන මෝඩ ජනයා ඕනතරම් මේ ලෝකේ අකුසල කර්මයන් සිද්ධ කරනවා. නමුත් පැහැදිලි කළා යම් ක්‍රියාවක් කරලා යමෙක් පසුතැවෙනවද? ආන් ඒකට ලෝකේ කියනවා අකුසල් කියලා. අපි කරපු වැඩක් ගැන කල්පනා කරලා පස්සේ පසුතැවෙනවා නම් ඒවට කියනවා අකුසල් කියලා.
අපි කරපු දෙයක් ගැන කල්පනා කර කර සතුටු වෙනවා නම් ඒවට කියනවා කුසල් කියලා. යස්ස අස්සු මුකෝරෝදං විපාකං පටිසේවති. තමන් කරපු යම් කාර්යයක් පිළිබඳව කල්පනා කරනකොට ඇස් දෙකින් වැහෙන්නේ කඳුළු නම් ඒ පව් කරලා තියෙන නිසා. දුක හිතලා කඳුළු වැටෙනවා. යස්ස පතීතෝ සුමනෝ යමෙක් කරපු ක්‍රියාව පිළිබඳව කල්පනා කරනකොට මුවගට නැගෙන්නේ සිනහවක් නම් ඔහු ඒ කරලා තියෙන කුසල්. ආන්ගේ නිසා තමන් කරන හැම අකුසල කර්මයක්ම ඒ කාන්තේම තමන් අත්නොහැර පසුපස්සෙන් එන බව දන්න ඥානවන්තයා කවදාවත් පව් කරන්නේ. මේ කාරණා ටික රජවරු ඉස්සරහ පිට මල්ලිට පැහැදිලි කරලා දෙනකොට සතුටු වුණ බරණැස් රජුරුව. මේ දෙන්න ඇඳුම් අන්දවල අරගෙන ගියා බරණැස් රාජ්‍යයට. බරණැස් රාජ්‍යයට අරගෙන ගිහිල්ලා මහතුන්ඩෙලයන්ට විනිශ්චකාර තනතුරු පවා බාර දුන්න කියලා සඳහන් කරනවා. ආන්ගේ කාලය තුල කිසිම නඩුවක් කිසිම අධාර්මික කටයුත්තක් ඒ රටේ සිද්ධ නුවණ බවත් සඳහන් කරනවා. මහරජුරුව මැරිලා ගියා. මහරජුරුව මැරිලා ගියාට පස්සේ මහතුන්ඩිල්ල අමාත්‍යවරුන්ට කතා කරලා කියනවා නීති පොතක් සම්පාදනය කරන්න කියලා උපදෙස් දෙනවා. මහතුන්ඩිලයන්ගේ උපදෙස් වලට අනුව නීති පොත සම්පාදනය කරාම සඳහන් කරනවා මීට පස්සේ නඩු විසඳනකොට මේ පොත බලලා නඩු විසඳන්න කියලා. සියලු දෙනාටම පන්සිල් සමාදන් කරවලා ඉන්නේ. එදා ඌරෙක් හැටියට මහබෝසතාණන් වහන්සේ බරණැස් වැසියන්ට සමාදන් කරවපු පංචශීලය අවුරුදු 60,000ක් ඔවුන් ආරක්ෂා කළා කියලා කියනවා. ඌරෙක් හැටියට කරපු ප්‍රකාශය 60,000ක් කල් බලපැවතුනා නම් ලෞතුරා බුද්ධත්වයේ ලැබලා දේශනා කරපු ධර්මස්කන්ධය ලෝක සත්වයා කොයිතරම් සුරක්ෂිත කරයිද? මහ ජනතාව අඬද්දි වැළපෙද්දි තමන්ගේ සහෝදරයත් එක්ක බැහැලා රාජ්‍යයෙන් පිටමං වෙලා යනවා. සඳහන් කරනවා අන්තිමට බුදුරජාණන් වහන්සේ මහණෙනි අද මේ මරණයට බය වෙලා ඉන්න භික්ෂුව වෙන කවුරුවත් නෙමෙයි. එදා මගේ සහෝදරයා චූලතුණ්ඩිල. එදත් මොහු මරණයට බයයි. අදත් මොහු මරණයට බයයි. එදත් මොහු බේරගත්ත මම. අදත් මොහු බේරන්නේ මම. මහණෙනි එදා මහතුණ්ඩිලයන්ගෙන් බණ අහලා පැහැදිලා ඔවුන් දෙන්නම රාජමාලිගාවට අරන් ගියපු බරණැස් රජුරුව වෙන කවුරුවත් නෙමෙයි. මගේ අදාග්‍ර උපස්ථායක ආනන්ද මහතෙරුන්මයි කියලා. එදා යම් පිරිසක් මගේ වචනේ පිළිගත්තද ඒ වෙන කවුරුවත් නෙමෙයි මෙදා මේ බුදු පිරිසමයි. මහණෙනි එදා 30 දෙනෙක් චූලතුණ්ඩිලයන් මරන්න මද්ද අමෝරගෙන රැකගෙන හිටියද? ඔවුන් වෙන කවුරුවත් නෙමෙයි මෙදා බද්දවග්ගීය කුමාරවරුමයි. එදත් රජවරු ඇවිල්ලා බණ අහන්න වාඩි වෙනකොට දූර්තයෝ 30 දෙනා වාඩි වෙනිල්ල කියලා කියන්නත් කලින්ම වාඩි වුණා. එදා ඇති වුණේ පුදුම කීකරුකමක්. අර හඬ අහලා. ආන් ඒ කීකරුකමම තමයි එදා උරුවෙල් දනව්වේ ප්‍රථම ධර්මදේශනාව සඳහා වැඩම කරන අතරතුර කප්පාසික වනලැබ වැඩ ඉන්න වෙලාවේ තරුණියන් සමග විනෝද වෙන්න ගම් ඉවුරට ආපු තරුණයෝ 30 දෙනෙක් ආභරණ පැහැරගෙන ගියපු ගෑණියක් හොය යනවා. බුදුරජාණන් වහන්සේ දැකලා ඇහුවේ ස්වාමීනි කාන්තාවක් ගියේ නැද්ද කියලා. කාන්තාවක් ගැන හොයනවට වඩා දරුවනේ තමන් ගැන හොයන එක වටින්නේ නැද්ද? වටිනවා ස්වාමීනි. එහෙනම් වාඩි වෙන්න. තමන් අඬගහගෙන ආපු තරුණියන් අත්හැරලා කාන්තාව පැහැරගෙන ගියපු තමන්ගේ ආභරණත් ඒ කාන්තාවත් අත්හැරලා බුදුරජාණන් වහන්සේ ළඟ වැඳ වාඩි වෙලා බණ අහන්න කීකරුකමක් මෙච්චර කීකරුකමක් ඇති වුණේ මීට අවුරුදු කෝටි ගානකට කලින් මහ තුණ්ඩිල කාලේ ඇති වෙච්ච කීකරුකම. මේ වාගේ කරුණු රාශියක්
මහතුන්ල ජාතකයෙන් පැහැදිලි කරනවා. එහෙනම් අපිත් හැමෝම මරණයට බයයි. චූලතුන්ඩිල විතරක් නෙමෙයි අපිත් මැරෙන්න බයයි. අද මරණ්ඩ ගෙදර එනවා කියලා කිව්වොත් අපි කවුරුවත් ගෙදර ඉන්නේ නැහැ. එහෙමනම් මරණයට බය නැතුව ජීවත් වෙන්න නම් සිල් ආරක්ෂා කරන්න දේශනා කළා. රාග දේශ මෝහ ආදියෙන් මිදෙන්න උත්සාහ කරන්න කියලා කිව්වා. යමෙක් සීලයෙන් පොහොසත් නම් ඔහුගේ ගුණ සුවඳ දෙව්ලොව බඹලොව සිසාරා හමාගෙන යනවා. මෙලවින් සමුගන්න ඔවුන් මීට වඩා හොඳ තැන්වල උපදිනවා. කියන කාරණාව පැහැදිලි කරලා සීලේ ලෝකයට සීලේ ආනිසංසය තහවුරු කරලා දේශනා කරලා ලෝක සත්වයා සිල් රකින්න උනන්දු කරවපු මරණ බයෙන් ගැලවෙන්න මඟ කියලා දුන්න අපූර්ව කාරණාවක් මේ දේශනාව තුළ පැහැදිලි කළා. ඉතින් බොහොම කෙටියෙන් තමයි චූලතුන්ඩිල ජාතක කතාව අපි සාකච්ඡා කළේ. උතුම් බුද්ධාන්තරයක ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් ඔබට මට ලැබිලා තියෙන වෙලාවේ. එදා ඌරුමුවින් දේශනා කරපු ධර්මය ඒ තාක් කාලයක් ලෝක සත්වයන් අතර පැතිරිලා ගියා නම් ලෞතුරා සම්මා සම්බුද්ධත්වයේ ලැබලා නික්ලේශී බුදු පියාණන් වහන්සේ මහනෙල් මල් සුවඳ හමන ශ්‍රීමුක ධාතුවෙන් අපිට දේශනා කොට වදාලා මේ සීලය ආරක්ෂා කරන්න සතර අපායෙන් වළකින්න කැමති කෙනෙක්. මේ සීලය ආරක්ෂා කරන්න දුගතියෙන් වළකින්න කැමති කෙනෙක්. මේ සීලයට දිවිහිමියෙන් ගරු කරන්න ජීවිතයට වඩා ශික්ෂාපදයට වටිනාකමක් දෙන්න. තමන්ගේ ජීවිතේ නැති වුණත් ශික්ෂාපදයේ උල්ලංඝනය නොකරන්න. මත්තා සුඛ පරිච්ඡාගා පස්සේචී විපුලං සුඛං. මහත් වූ සැපයක් බලාපොරොත්තු වෙනවා නම් සංසාරේ පුංචි පුංචි සැපත් හරින්න කියලා දේශනා කළේ. ලොකු සැපයක් ගාවට යන්න. මහා ලොකු ව්‍යාපාරයක් ගොඩනගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් පොඩි පොඩි ආදායම් මාර්ග ටික අත්හරින්න සිද්ධ වෙනවා. ඒ වගේ හොඳට ජීවිතයට එකතු කරගෙන බලන්න ප්‍රකාශය. ලොකු සැපයක් බලාපොරොත්තු වෙන කෙනෙක් පොඩි පොඩි සැපත් හරින්න ඕනේ. ඉතින් මේ අපි කතා කරන්නේ ඊටාම පුංචි දේවල්. නමුත් මේ ගාථාරත්නයේ ධර්මාර්ථයට ගිහිල්ලා බලහම පොඩි සැපේ කියලා තියලා තියෙන්නේ දෙව් සැපේට. නිවන් සැපේ වගේ උතුම් සැපයක් බලාපොරොත්තු වෙන කෙනෙක් දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක සැපේ පවත් හරින්න කියලා තියෙනවා. ඉතින් එවන් උතුම් අවවාද භාග්‍යතුන් වහන්සේ අපිට කරලා සතර අපායේ පෙන්නලා ආදීනව පෙන්නලා මිදෙන මඟ පෙන්නලා දහම් දේශනා කරලා සිල් ගුණ ආරක්ෂා කරන්න දම්පැන් පූජා කරන්න භාවනාදී ගුණධර්ම දියුණු කරන්න නොඑක් ආකාරයෙන් කරුණු දක්වලා දේශනා කළා. ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් බුද්ධාන්තරයක් පවතින කාලේ සම්මාදිට්ඨිකව ලබාගත් මේ මොහොතේ අපි නිරේට පාර හදා ගන්නවට වඩා කල්ප කාලාන්තරයකින් ලැබෙන අවස්ථාවෙන් උතුම් ප්‍රයෝජනයක් අරගෙන වහවහ සංසාරයෙන් එතරට යන්න පාර හදාගන්න එක අපේම යුතුයකම. ඒක අපි කෙරෙහි අපටම තියෙන වගකීම. ඒ යුතුයකමයි වගකීමයි තේරුම් අරගෙන මේ ආත්මේ නිරේ පැත්තට හරවන්න නැතුව සුගතිය පැත්තට හරවලා එතනින් නිවන කරා මෙහෙවන්න ශක්තියක් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ඔබ සියලු දෙනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ